හොඳයි දුවලා පුතාලා. අපි මේ අද මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ 2018 වසරේ උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාතේ පාසල් සඳහා නිකුත් කළ 10 වසර ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යයන විෂයෙහි අවසාන වාර පරීක්ෂණය සඳහා ඉදිරිපත් කළ ප්‍රශ්න පත්‍ර අංක 2 සාකච්ඡාවේ දෙවන පරිච්ඡේදය ආරම්භ කරන්නට. පසුගිය සතියේ මාත් සමග එකතු වෙච්ච දුවලා පුතාලා අපි සාකච්ඡා කළා අනිවාර්ය ප්‍රශ්නය වන දෙවෙනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න කොටස් 10ට අපි අවශ්‍ය පිළිතුරු සාකච්ඡා කරලා අවසන් කළා තමයි අපි මේ දැන් ප්‍රශ්න පත්‍රයේ ඊළඟ කොටස වන පළවෙනි කොටස ව්‍යාපාර අධ්‍යයන කොටසෙන් අපිට ප්‍රශ්න ලැබෙන කොටස තමයි අපි මේ සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. හොඳයි. අපි බලමු. එහෙමනම් දෙවන ප්‍රශ්නයේ පළවෙනි කොටස මොකක්ද කියලා. පහත ප්‍රකාශයන් සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. පළවෙනි ප්‍රකාශය ගණන්දෙනුකරුවෙක් ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයට අයත් සාධකයකි. අපිට තියෙන්නේ සත්‍යද අසත්‍යද කියන එක කියන්න. ව්‍යාපාර පරිසරය ගැන අපිට දැන් මනා අවබෝධයක් තියෙනවා. ඒක අපි දන්නවා ව්‍යාපාර අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කළා. එහෙමනම් අභ්‍යන්තර පරිසරයේ අපිට හම්බෙන පාර්ශ්වයන් තමයි ව්‍යාපාරයේ අයිතිකරුවන්, කළමනාකරුවන් සහ ව්‍යාපාරයේ සේවකයන්. එහෙමනම් මේ ගණන්දෙනුකරු අභ්‍යන්තර පරිසරයේ ඉන්න පුද්ගලෙක් නෙමෙයි. ඒක නිසා අපිට මේ ප්‍රකාශය හා එකඟ වෙන්න බැරි නිසා අපි මේකට පිළිතුර විදිහට දෙනවා අසත්‍යයි කියලා. අසත්‍යයි. දෙවන ප්‍රකාශය. යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති දේශපාලන පරිසරයට අයත් වේ. යටිතල පහසුකම් සංවර්ධන ප්‍රතිපත්ති දේශපාලන පරිසරයට අයත් වේ. අපි දන්නවා මේ වගේ ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ දේශපාලන අධිකාරී විසින්. ඒක නිසා අපි මේ ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙනවා. ඊළඟ කොටස පුද්ගල ජීවන රටාව තාක්ෂණික පරිසර සාධක නිසා වෙනස්කම් වලට භාජනය වී ඇත. ඊටමත් සත්‍ය ප්‍රකාශයක්. අපි දන්නවා දැන් අවුරුදු 15කට වගේ උඩදි ගත්තොත් එහෙම ජංගම දුරකථනය කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩයක් වුණා. ජංගම දුරකථනයක් හඳුන්වා දුන්නට මිනිසුන්ට ඒක ඊතරම් මිනිසුන්ට ඒක වියදම් කරන්න පුළුවන් භාණ්ඩයක් වුණේ නෑ. ඒක නිකන් අර ආශ්චර්යමත් මැජික් පෙට්ටියක් වගේ දෙයක් වුණේ. ඒක නිසා ජනතාව සියල්ල ගත්තොත් මේකේ අවශ්‍යතාවය දැඩිව දැනගත්තේ නෑ. නමුත් මේ sannivedana තාක්ෂණය එන්න දියුණු වුණා. ඊට පස්සේ මේ ජංගම දුරකථන ඒවා ඔපරේට් කරන්න, ඒවා නඩත්තු කරන්න යන වියදම් ඔක්කොම චන්ද්‍රිකා තාක්ෂණය වගේ දේවල් ඔස්සේ අඩු කරලා දාලා මේ සුඛෝපභෝගී භාණ්ඩයක් විදිහට අධික මිලකින් ඉදිරිපත් කරපු මේ ජංගම දුරකථන ඊටමත් ලාභදායී විදිහට ඕනම කෙනෙකුට ගෙවන්න පුළුවන්, afford කරන්න පුළුවන් විදිහට මේවල පිරිවැය අඩු කරපු නිසා මිනිස්සු දැන් ඒ කියන්නේ තමාගේ තියෙන අර අපි කියන්නේ මොනවද ඒකට කියන්නේ ආර්ථිකමය හැකියාව ඊතරම් බාධකයක් වෙලා නැහැ ඕනම පුද්ගලයෙකුට මේ ජංගම දුරකථනයක හිමිකරුවෙක් වෙන්න. ඒක නිසා අද ඒක අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා අපේ පෙදරේරුවාගේ ඉඳලා විශේෂඥ වෛද්‍යවරයා දක්වා මේ ජංගම දුරකථනය අත්‍යවශ්‍ය භාණ්ඩයක්. මේවා නිසා අපේ ජීවිතය ගොඩක් වෙනස්කම් වලට ලක් වෙනවා නිරන්තරයෙන්ම. ඒක නිසා අපි මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. තාක්ෂණික පරිසරයේ වෙනස්කම් ජීවන රටාව, පුද්ගල ජීවන රටාව
වෙනස් වීමට විශාල බලපෑමක් එල්ල කරනවා. අපි ඊළඟට බලමු ඊ කොටස. වෙළඳ කලාප හා වෙළඳ ගිවිසුම් දේශීය සබඳතාවය වල ප්‍රතිඵලයකි. වෙළඳ කලාප හා වෙළඳ ගිවිසුම් දේශීය සබඳතාවල ප්‍රතිඵලයකට වඩා මේවා අපි ජාත්‍යන්තර සබඳතාවලින් තමයි අපි මේ දේවල් අපි මේ වගේ අලුත් වෙළඳපළවල් අපි බිහි කරගන්නේ. ඒක නිසා මේ ප්‍රකාශයත් එක්ක අපිට එකඟ වෙන්න බෑ. අසත්‍ය ප්‍රකාශය. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මොකද්ද ප්‍රශ්නේ? ව්‍යාපාර පරිසරය වර්ග කර දක්වන්න. මේ ව්‍යාපාර පරිසරය සම්බන්ධ ප්‍රශ්න කීපයක් අපි මේ වෙලාවේදී අපි මේ ප්‍රශ්න පත්‍රය අපි දැනටමත් අපි ආවරණය කරා. නැවත වතාවක් පරිසරය ගැන අහනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න පත්‍රවල විවිධාකාරයෙන් මේ පරිසරය පිළිබඳ ප්‍රශ්න එන්න පුළුවන්. හොඳයි. අපි දැන් කතා කරලා නිසා මීට පෙර අපි දැන් බලමු මේ පරිසරය කොහොමද ව්‍යාපාරයක වර්ග කරන්න කියලා. අපි දන්නවා ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයට බලපාන විවිධ සාධක සහ පුද්ගලයන් පාර්ශවකරුවන් කෙන් සමන්විත වටපිටාව කියලා. ව්‍යාපාරික පරිසරය කියන්නේ ව්‍යාපාරික ක්‍රියාකාරීත්වයට විවිධ බලපෑම් එල්ල කළ හැකි පුද්ගලයන් සහ පාර්ශවකරුවන්ගෙන් සමන්විත ව්‍යාපාරික වටපිටාව. එතකොට ප්‍රධාන වශයෙන් මේ ව්‍යාපාරික පරිසරය කොටස් දෙකකට බෙදෙනවා කියලා කිව්වා. පළවෙනි කොටස තමයි මේ ව්‍යාපාරයේ ඇතුලේ කියන්නේ ව්‍යාපාරයේ තුල පාලනයට යටත් සීමාව තුල තියෙන පාර්ශවකරුවන් සහ අනෙකුත් සාධක. අභ්‍යන්තර පරිසරය. මේක තමයි පළවෙනි කොටස. ඊට පස්සේ ව්‍යාපාරයේ සීමාවෙන් අභ්‍යන්තරයේ ඉන් ඔබට තියෙන විවිධ පාර්ශවකරුවන් සහ සාධක අන්තර්ගත පරිසරයට අපි කියනවා බාහිර පරිසරය කියලා. බාහිර පරිසරය. එතකොට අභ්‍යන්තර පරිසරය නැවත වතාවක් අපි වෙන් කරගත්තොත් අපි අභ්‍යන්තර පරිසරයේ තවදුරටත් තියෙන කොටස් මොනවද? අපි දන්නා ඒකේ ව්‍යාපාරයේ අයිතිකරුවන්, කළමනාකරුවන් සහ සේවකයින් ඉන්නවා. එමනම් මේ ඉන්නේ බලපෑම් කරන්න පුළුවන් පාර්ශවකරුවන්. එමනම් ව්‍යාපාරයේ අයිතිකරුවන් ඉන්නවා, කළමනාකරුවන් සහ සේවකයන්. ව්‍යාපාරය කෙරෙහි සංවේදී බොහෝ බාහිර කරුණු අපිට හමු වෙන්නේ මේ බාහිර පරිසරය කියන කොටසේ. අපි දැන් ඒකෙත් ඉන්න විවිධ පාර්ශවකරුවන් කවුද කියලා බලමු. මේ විදිහට අපිට ගොඩක් පාර්ශවකරුවන් හම්බෙනවා. කවුද? ව්‍යාපාරයේ ගණන්දිනුකරුවන් අපිට හම්බෙනවා. ඊට පස්සේ ව්‍යාපාරයේ සැපයුම් කරුවන්,
මොවුන්ට ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි විශාල බලපෑමක් එල්ල කරන්න පුළුවන්. තරඟකරුවන් රජය ඊට පස්සේ ප්‍රජාව ඊට පස්සේ පරිසර සංවිධාන මේ වගේ බාහිර පරිසරය තුළ විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන පාර්ශවකරුවන් ඉන්නවා. මොවුන්ට පුළුවන් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු සඳහා විශාල බලපෑමක් එල්ල කරන්න. ඊට පස්සේ මේකේ කොටසක් විදිහට තමයි අපි කිව්වේ මේ බාහිර පරිසරය තුළ මේ පාර්ශවකරුවන්ට අමතරව වෙනත් සාධක අපිට හමු වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ නෛතික පරිසරය, ඊට පස්සේ දේශපාලන පරිසරය, ආර්ථික පරිසරය, ඊළඟට තියෙනවා ගෝලීය පරිසරය සහ තාක්ෂණික පරිසරයේ විදිහට තවත් නොයෙකුත් උපකොටස් ගැන අපි සාකච්ඡා කරනවා. එතකොට මේ පරිසරය මොකක්ද වෙන්නේ? මේ පරිසරය තුළ තියෙන සාධක සහ මේ පාර්ශවකරුවන් නිතරම වෙනස් වෙනවා. ඒ කියන්නේ තමාගේ වාසියට වෙනස් වෙනවා. එහෙම නැත්නම් ඒ අනෙකුත් බලවේග නිසා මේ සාධක වෙනස් වෙනවා. උද්දමනයේ වැඩි වෙනවා. ආදායම් ව්‍යාප්තිය වෙනස් වෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට මේ පොලී අනුපාත අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ අලුතෙන් නීති රීති පනවන්න පුළුවන්. පරිසර සංවිධාන ඉස්සරහට එන්න පුළුවන්. මේ වගේ මේක ඇතුළේ තියෙන සාධක විවිධාකාර වෙනස්වම් වලට ලක් වෙනවා. වෙනස් වෙනවා. ඒකට අපි කියනවා ඩයිනමිසම් කියලා. වෙනස් වෙන ස්වභාවය. ඉතින් මේ වෙනස් වෙන ස්වභාවය දිහා බලලා ව්‍යාපාර මොකද්ද කරන්න ඕන? මේවට ප්‍රතිචාර දක්වන්න ඕන. මේ වෙනස්කම් අතර සිදුවන ඇතැම් වෙනස්කම් දරුවනි ව්‍යාපාරයට අවස්ථාවල් උදා කරනවා. ඒවට තමයි අපි කිව්වේ ඔපචුනිටීස් කියලා. සමහර වෙනස්කම් ව්‍යාපාරවලට තර්ජන එල්ල කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඒ තර්ජන වලින් මිදිලා අපි විකල්ප ක්‍රම හොයාගෙන අපි ව්‍යාපාරය කොහොමද ඉස්සරහට අරන් යන්නේ කියන අවශ්‍ය පිළියම් යොදන්න ඕනේ. එතකොට මේ පරිසර සාධක වෙනස් වන විට ඊට අනුගත මෙමින් ව්‍යාපාරයටත් වෙනස් වෙන්න පුළුවන් නම් ඒ වගේ ව්‍යාපාර තමයි සාර්ථකත්වය කරා ගමන් කරන්නේ. ඒක නිසා ඒ වගේ වෙනස් වෙන්න ඕන නම් නිරන්තරයෙන්ම අපිට මේ ව්‍යාපාරික පරිසරය පිළිබඳ අවධානයෙන් ඉන්න ඕන. ඒ වගේම මේකේ ඇතුලේ මේ සිද්ධ වෙන වෙනස්කම් අපිට ඒවට සංවේදී වෙලා ඒවා හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. පරිසරය. හොඳයි. රජය විසින් පනවන නීති රීති ක්‍රියාත්මක කිරීම සඳහා ආයතන, මණ්ඩල, කොමිසන් සභා වැනි ආයතන පිහිටුවනු ලබයි. මෙසේ පිහිටුවා තිබෙන ආයතන දෙකක් නම් කරන්න. අපිට හමු වෙනවා පෙළ පොතේ මේවට අවශ්‍ය උදාහරණ. අපි ගමු. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කොමිසන් සභා ආයතන ඒ වගේ විවිධ නම් වලින් මේ වගේ ආයතන තියෙනවා. ඊට පස්සේ පරිසරය සම්බන්ධිත ආයතනයක් විදිහට කතා කරොත් අපි දන්නවා මධ්‍යම පරිසර අධිකාරිය. ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය නිසා එහෙම නැත්නම් අලුතෙන් ආරම්භ කරන්න යන ප්‍රොජෙක්ට් එකක් නිසා පරිසරයට එල්ල වෙන්න පුළුවන් තර්ජන පිළිබඳ අධ්‍යයනය කරලා ඒ අවශ්‍ය ලයිසන්ස් බලපත්‍ර වගේ ඒවා නිකුත් කිරීමේ පූර්ණ බලතල තියෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියට. තවත් අපි දන්නවා ආයතනයක් ගැන කිව්වොත් අපිට දෙකයි ලියන්න තියෙන්නේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ප්‍රමිති ආයතනය. අපි දැක්ක පහුගිය දවස්වල ගෑස් සිලින්ඩර් වල ප්‍රශ්නයක් එනකොට අපි කතා කරා මේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේවා පිළිබඳ නියාමනය කරලා තියෙනවාද, ඔවුන්ගේ වගකීම් මොනවද, මේ වගේ පාරිභෝගිකයන්ට සිදුවෙන්න පුළුවන් අනතුරු වළක්වාලීම සඳහා මේ ගෑස් සිලින්ඩර් නිෂ්පාදනයේදී අනුගමනය කරන්න ඕන ප්‍රමිතීන් මොනවද කියන එක පිළිබඳ අපි නිරන්තරයෙන්ම අපි දැක්කා, ඇහුවා. ඊළඟ ප්‍රශ්නය ආදායම් ව්‍යාප්තිය යන්න කෙටියෙන් හඳුන්වන්න. එතකොට මේ ආදායම් ව්‍යාප්තිය කියන දේ අපිට හමු වෙන්නේ ආර්ථික සාධක යටතේ. ව්‍යාපාර පරිසර අධ්‍යයනයේදී අපිට හම්බෙන වැදගත් තවත් සංරචකයක්. ආර්ථික පරිසරය තුළ විවිධ සාධක තියෙනවා. ඒකෙන් එකක් තමයි ආදායම් ව්‍යාප්තිය. ආදායම් ව්‍යාප්තිය කොහොමද ව්‍යාපාරයකට බලපාන්නේ? ඒ අනුව තමයි අපිට තීරණය කරන්න ඕන. අපි භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක් අපි හඳුන්වා දෙනකොට අපි ඒ කුමන පාරිභෝගික කොට්ටාසයක් ඉලක්ක කරගෙනද අපි මේ භාණ්ඩය අපි හඳුන්වා දෙන්නේ කියලා. එතකොට ආදායම් ව්‍යාප්තිය පිළිබඳ මේ ලක්ෂණ අපි අධ්‍යයනය කරලා තියෙන්න ඕන. එතකොට ආදායම් ව්‍යාප්තිය කියන එකෙන් හඳුන්වන්නේ ආදායම් කියලා කියන්නේ මොකද්ද? මිනිසුන්ට තියෙන ක්‍රය ශක්තිය. ක්‍රය ශක්තිය කියලා කියන්නේ භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් අපිට ඒවා මිලදී ගන්න අපිට හම්බ වෙන මූල්‍යමය බලය, මූල්‍යමය හැකියාව. එහෙමනම් ආදායම් ව්‍යාප්තිය කියලා කියන්නේ රටක ජනතාව අතර ආදායම් ඉපයීම රටක ජනතාව අතර ආදායම් ඉපයීම ව්‍යාප්ත වී ඇති රටාව ආදායම් ව්‍යාප්තිය වේ. අපි දන්නවා අපි රටක් ගත්තොත් එහෙම විවිධාකාරයේ රැකියාවල් වල, රැකියා ක්ෂේත්‍රවල නිරත වෙලා ඉන්න ජනතාව ඉන්නවා. එතකොට ඔවුන්ගේ ආදායම් ඉපයීම් ප්‍රමාණාත්මකව වෙනස්කම් තියෙනවා. ඒක නිසා තමයි අපි කොහොමද මේ ආදායම් විවිධ ජන කොට්ටාස අතර බෙදිලා ගිහිල්ලා තියෙන්නේ, ව්‍යාප්ත වෙලා තියෙන්නේ කියන දේවල් අපි අධ්‍යයනය කරන්න අපිට අවශ්‍යතාවයක් ඇති වෙනවා ව්‍යාපාරයක් අපි පවත්වාගෙන යෑමේදී. ඊළඟ ප්‍රශ්නය නැවත වතාවක් තවත් වැදගත් ආර්ථික සාධකයක්. රටක ඉතුරුම් හා ආයෝජන අතර සම්බන්ධතාවය. මොකද ඉතුරුම් කියලා කියන්නේ? ඉතුරුම් කියලා කියන්නේ අපි උපයන ආදායමෙන් පරිභෝජනය කරන්නේ නැතිව. ඒ කියන්නේ ආහාර, ඇඳුම් පැළඳුම් සහ විනෝදය, අධ්‍යාපනය මේ වගේ විවිධ අවශ්‍යතාවයන් වලට අපි උපයන ආදායම අපි භාවිතා කරනවා. එහෙම භාවිතා කරන අතර අපි උපයන ආදායමෙන් යම්කිසි ප්‍රමාණයක් අපි ඉතිරි කරනවා නම් ඒකට තමයි අපි කියන්නේ ඉතුරුම් කියලා. එමනම් ඉතුරුම් හා ආයෝජන අතර සම්බන්ධතාවය. ආයෝජනය කරන්න ක්‍රය ශක්තියක් ලැබෙන්නේ කොතනින්ද? අපේ ඉතුරුම් තිබ්බොත්. අපි ව්‍යාපාරයක් පටන් ගන්නකොට අපි සම්පූර්ණයෙන්ම අපිට ණයට ඒ වැඩේ කරන්න බෑ. ණයෙන් අපි ව්‍යාපාරේ මූලණය කරන්න බෑ. අපි මේකෙන් එක්තරා ප්‍රතිශතයක් අඩු හෝ වැඩි වශයෙන් බොහෝ විට අපි 50%කට වඩා වැඩි ප්‍රමාණයක් අයිතිකරු විසින්
ආයෝජනය කරන්න ඕන. නැත්තම් අපිට ව්‍යාපාරයක් සාර්ථකව කරගෙන යන්න බෑ. මොකද අපි 100% බැංකු ණය ගත්තොත් අපිට අපි උපයන ආදායමෙන් වැඩි කොටසක් අපිට බැංකුවට පොලී විදිහට ගෙවන්න. ඒක නිසා තමයි අයිතිකරුගේ ප්‍රාග්ධනය අපි මුලින් යොදලා ව්‍යාපාරයේ දියුණු තලයකට ගෙනාවයින් පස්සේ තමයි අපි මේ ව්‍යාපාරය ලාභදායීත්වයෙන් ක්‍රියාත්මක කරගෙන යන්නේ. එතකොට මුල් කාලයේදී අයිතිකරුවන්ගේ ඉතුරුම් වලින් අපි මේ ආයෝජනය කරලා මේ ව්‍යාපාරයේ සකසුරුවම් විදිහට කරගෙන ගිහිල්ලා අපි ටික ටික දියුණු කරගෙන ආවිල්ලා තමයි ව්‍යාපාරයේ ලාභදායීත්වය අපි වර්ධනය කරන්නේ. මුල් කාල සීමාව තුළ අපි කැප කරනවා ලාභයක් නැතත් අපි මේ ව්‍යාපාරේ දියුණු කරන්න. අවශ්‍ය සම්පත් ටික ගන්න, මැෂින් ටික ගන්න, සේවකයෝ පුහුණු කරන්න, අලුත් වෙළඳපොළවල් හොයන්න, රිසර්ච් කරන්න, සමීක්ෂණ කරන්න අපි වැඩ අවධානයක් යොමු කරනවා. එහෙමනම් ඉතුරුම් හා ආයෝජන අතර අනිවාර්යෙන්ම සම්බන්ධතාවයක් තියෙනවා. අපි වැඩියෙන් ඉතුරු කරොත් තමයි අපිට ආයෝජන හැකියාව ආරෝපණය වෙන්නේ. එහෙමනම් අපි මේ වගේ පිළිතුරක් ලියමු. උපයන ආදායමින් පාරිභෝජනය සඳහා භාවිතා නොකරන කොටස ඉතුරුම් වේ. ඉතුරුම් කරන ප්‍රමාණය භාවිතයෙන් ආයෝජනය කිරීම සඳහා ඉතුරුම් කරන ප්‍රමාණය භාවිතයෙන් ආයෝජනය කිරීම සඳහා හැකියාව ලැබේ. ආයෝජන ජාතික නිෂ්පාදනයට ආයෝජනය කරොත් තමයි රටක නිෂ්පාදනය ඉහළ යන්නේ. ආයෝජන ජාතික නිෂ්පාදනයට ඍජුව දායක වේ. හොඳයි. මේක තමයි මේ ප්‍රශ්නෙට අපේ පිළිතුර. එමනම් ඉතුරු කරන්න තමයි අපිට ආයෝජන හැකියාව ආරෝපණය වෙන්නේ. ඒ අනුව අපිට ජාතික නිෂ්පාදනය වර්ධනයට දායක වේ. ආයෝජන ජාතික නිෂ්පාදනයට ඍජුවම දායක වේ. නිෂ්පාදනය වැඩ කරන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නය මොකද්ද? දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයේ හිතකර සහ අහිතකර බලපෑම බැගින් දක්වන්න. එක ගානේ අපිට කියන්න තියෙන්නේ. අපි බලමු හිතකර බලපෑම් මොනවද කියලා ඉස්සෙල්ලම. හිතකර බලපෑම්. අපි මොකක් ගැනද කතා කරන්නේ? ගෝලීය පරිසරය. ගෝලීය පරිසරය කියලා කියන්නේ රටක් සහ අනෙකුත් රටවල් අතර අපි ගොඩනගා ගන්නා ආර්ථිකමය සහ සංස්කෘතිමය සහ වෙනත් අපේ තියෙන ගොඩනගා ගන්නා සම්බන්ධතාවයන් වලට තමයි අපි කියන්නේ මොකද්ද? ගෝලීය පරිසරය කියලා. රටක් සහ අපේ මුහුදු සීමාවෙන් තුර අදකුත්
රටවල් අතර තියෙන විවිධාකාරයේ සම්බන්ධතාවයන්, ආර්ථික සංස්කෘතිමය සම්බන්ධතාවයන්. එතකොට මේ වගේ ගෝලීය පරිසරයේ තියෙන වෙනස්කම් සහ ඇතිවන විපර්යාස ව්‍යාපාර සඳහා ඇතැම් විට හිතකර විදිහට ක්‍රියාත්මක වෙනවා. සාධක විදිහට, හිතකර සාධක විදිහට ඇතැම් අවස්ථාවල් වල තර්ජනාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙමනම් අපෙන් අහන්නේ මේ ගෝලීය පරිසරයේ හිතකර බලපෑම මොකද්ද? අපිට පුළුවන් විදේශීය ප්‍රාග්ධනය ආයෝජන සඳහා විදේශීය ප්‍රාග්ධනය ආයෝජන අවස්ථා අපිට උදා කරගන්න පුළුවන්. අපි හිතමු අපේ ජපානයේ තියෙන වාහන නිෂ්පාදිත සමාගමක් එක්ක එකතු වෙලා අපි ලංකාවේ වාහන එකලස් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. මේ වගේ අවස්ථාවන් අපිට සැලසෙන්නේ මේ ගෝලීය පරිසරයේ තියෙන අවස්ථාවන් තුලින්. විදේශීය ප්‍රාග්ධනය. ඊට පස්සේ අපිට නව තාක්ෂණය ලබා ගැනීමටත් මේක උපකාරී වෙනවා. නව තාක්ෂණය. තව මොනවද? ඊට පස්සේ අපිට පුළුවන් අමුද්‍රව්‍ය, ගුණාත්මක අමුද්‍රව්‍ය, තව මොනවද? තාක්ෂණය එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍ර අපිට ලබා ගන්න පුළුවන්. මේ වගේ අපිට වාසි රාශියක් ගැන, හිතකර බලපෑම් රාශියක් ගැන අපිට කතා කරන්න පුළුවන්. තවදුරටත් අපිට කියන්න පුළුවන් ජාත්‍යන්තර වෙළඳපොළ. අපිට අලුත් වෙළඳපොළවල් හොයාගන්න පුළුවන් අපේ නිෂ්පාදන වලට. ජාත්‍යන්තර වෙළඳපොළ අවස්ථා. දැන් බලමු අපි ඒ කතා කරේ හිතකර දේවල්. දැන් බලමු අහිතකර දේ. අහිතකර ඒවත් එකක්වත් අඩුම ගානේ ලියන්න කියලා කියනවා. මොකද්ද? ගෝලීය පරිසරය නිසා අපේ රටේ පුහුණු ශ්‍රමය, අපේ රටේ පුහුණු ශ්‍රමය විදේශවලට ඇදී යාම. ඊළඟ එක තමයි දේශීය ව්‍යාපාර බිඳ වැටීම. දේශීය ව්‍යාපාර බිඳ වැටීම. ඒවා කඩාකප්පල්කාරී වෙන්න පුළුවන්. විදේශීය භාණ්ඩ ගුණාත්මයෙන් උසස් කියලා දැනගත්ත ගමන් මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා අපේ රටේ නිෂ්පාදන මිලදී ගැනීම. තව මොනවද තියෙන්නේ? සංස්කෘතිමය වශයෙන් අපිට ඇතිවන බලපෑම. සංස්කෘතියට ඇතිවන අහිතකර බලපෑම. මේ ආකාරයට අපිට ගෝලීය පරිසරය නිසා ව්‍යාපාරවලට එල්ලවන තර්ජනත් නැතුවා නොවේ. තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. පාත සඳහන් ප්‍රකාශයන් සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. අපි බලමු මොනවද මේ ප්‍රකාශ කියලා. පළවෙනි ප්‍රකාශය. සෑම ව්‍යාපාර සංවිධානයක්ම ලාභ ලැබීමේ අරමුණෙන් පවත්වාගෙන යනු ලබයි. අපි දන්නවා මේක
අසත්‍යයි කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දන්නවා රජය සඳහා අයත් ව්‍යාපාර බොහෝ විට තමන්ගේ ප්‍රමුඛ අරමුණ ලාභ ඉපයීම ප්‍රමුඛ කරගෙන ක්‍රියාත්මක වීම නෙවෙයි, බොහෝ විට සමාජ සුබ සාධන අරමුණු උදෙසා තමයි මේ රාජ්‍ය සංස්ථා බොහෝමයක් ක්‍රියාත්මක වන්නේ. ඒක නිසා අපිට මේ සෑම ව්‍යාපාර සංවිධානයක්ම ලාභ ලැබීමේ අරමුණෙන් පවත්වාගෙන යනවා කියන ප්‍රකාශයත් එක්ක එකඟ වෙන්න බෑ. ඊළඟ කොටස. ව්‍යාපාරයට ඇති වෙළඳපොළ කොටස පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම කෙරෙහි බලපාන ගුණාත්මක නිර්ණායකයකි. මේක කියන්නේ ගුණාත්මක නිර්ණායකයකි කියලා. වෙළඳපොළ කොටස කියලා කියන්නේ අර ප්‍රමාණාත්මක නිර්ණායකයක්. ඒක නිසා අපි මේ ප්‍රකාශයත් එක්කත් අපිට එකඟ වෙන්න හැකියාවක් නැහැ. ඒක නිසා අපි අසත්‍යයි කියලා කියනවා. ඊ කොටස. ඒක පුද්ගල ව්‍යාපාරයක ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේදී අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය බලපායි. අපි මේ ප්‍රශ්න පත්‍රයේදීම මේක කතා කරා. මං කිව්වා ක්‍රියාකාරී මේක ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය. ඒක නිසා අපි මේ ප්‍රකාශය සත්‍යයි කියලා අපිට පිළිතුරු ලියන්න පුළුවන්. පළාත් සභාව තමයි මේකෙදි නිසි බලධාරියා විදිහට ක්‍රියාත්මක වන්නේ ව්‍යාපාරේ ලියාපදිංචි කිරීමේදී ව්‍යාපාර නාම ප්‍රඥාප්තිය. ඒක තමයි බලපාන නීතිමය පසුබිම. ඊළඟ කොටස. කොටස්කරුවන්ගේ මිය යාම සංස්ථාපිත සමාගම් වල පැවැත්මට බාධාවක් නොවේ. අපි සංස්ථාපිත සමාගම් වල ඉගෙන ගන්නේ සංස්ථාපිත සමාගම් කියලා කියන්නේ අඛණ්ඩ පැවැත්මක් තියෙන ආයතනයක් කියලා. අඛණ්ඩ පැවැත්මක් තියෙන්නේ කොහොමද? මෙන්න මේ කියන ලක්ෂණය නිසා. සමාගමට නීතිමය පුද්ගල භාවයක් ලැබෙනවා. අයිතිකරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ප්‍රාග්ධනයේ විශාල වශයෙන් රැස් කරන්න පුළුවන්. අයිතිකරුවෙකු එහෙම නැත්නම් කොටස්කරුවෙකු මිය යාම ව්‍යාපාරේ නතර වෙන්න හේතුවක් නැහැ. මොකද අඛණ්ඩ පැවැත්මක් තියෙනවා, නීතිමය පුද්ගල භාවයක් තියෙනවා. මේ දෙක බද්ධ වුණායින් පස්සේ තමයි අපිට මෙන්න මේ කියන ලක්ෂණය අපිට ලැබෙන්නේ. ඒකට එහෙනම් අපි පැවැත්මට බාධාවක් නොවේ කියන ප්‍රකාශයත් එක්ක අපි එකඟ වෙනවා. ඊළඟ ප්‍රශ්නය. දෙවන කොටස. ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ වගකීම අසීමිත වීම යන්න පහදන්න. හොඳ ප්‍රශ්නයක්. ඇයි අපි ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිය අසීමිතයි කියලා කියන්නේ? අසීමිතයි කියලා කියන්නේ සීමාවක් නැහැ. මං මේ ප්‍රශ්නෙටත් ඔයගොල්ලන්ට පිළිතුරක් අපි දුන්න කලින් අපි සාකච්ඡාවේදී අපි කිව්වා මේ වගකීම කියලා කියන්නේ බොහෝ විට මේ මූල්‍යමය ණය සඳහා අපි මුහුණ දෙන්න ඕන ගති ස්වභාවය. අපි දන්නවා. ඒක පුද්ගල ව්‍යාපාරයක ණයක් ගත්තොත් ඒ ණය ගෙවීම සඳහා ව්‍යාපාරයේ තියෙන වත්කම් පමණක් නොවේ. අයිතිකරුගේ පුද්ගලික දේපල පවා ඒ වගකීම නිදහස් කිරීම සඳහා නීතිය ඉදිරියේ භාවිතා කරන්න ඕන කියන අවශ්‍යතාවය තියෙනවා. ඒක නිසා අපි කියමු ඒක පුද්ගල ව්‍යාපාරයක ඒක පුද්ගල ව්‍යාපාරයක ණය වගකීම ව්‍යාපාරය තුල ඇති සම්පත් වටිනාකමට එහෙම නැත්නම් ක්‍රය ශක්තියට
වටිනාකමට සීමා නොවේ. වගකීමෙන් නිදහස් වීම සඳහා වගකීමෙන් නිදහස් වීම සඳහා අයිතිකරුවන්ගේ මෙතන තමයි වැදගත්කම. අයිතිකරුවන්ගේ පුද්ගලික දේපල පවා යටත් වේ. ඒවා විකුණලා හරි අපිට මේ වගකීමෙන් නිදහස් වෙන්න නීතිය ඉදිරියේ අපිට අවශ්‍යතාවයක් පැන නගිනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ හවුල් ව්‍යාපාර සංවිධානයක උපරිම සමාජිකයන් සංඛ්‍යාව 20ක් බව දැක්වෙන පනත. මොකද්ද? 2007 අංක 7 දරන සමාගම් පනත. ඔන්න අපේ දුවල පුතාලට පැටලෙන තැනක්. අපි මේ කතා කරන්නේ හවුල් ව්‍යාපාරයක් නිසා. ඇයි මේ සමාගම් පනතට අදාළ පනතක් මේකට සම්බන්ධ වෙන්නේ කියලා දැක්ක ගමන් මේක සමාජලට ඉරිගහන්න තිබ්බොත් එහෙම අපි මේක වැරදි කියලා කියනවා. නමුත් හොඳට මතක තියාගන්න හවුල් ව්‍යාපාරයක සිටිය යුතු අවම සහ උපරිම සමාජිකයන් සංඛ්‍යාව නියම වන්නේ 2007 අංක 7 දරන සමාගම් පනත. ඒ හවුල් ව්‍යාපාරයන් අවම වශයෙන් දෙන්නෙක් සහ උපරිම වශයෙන් 20ක් ඉන්න පුළුවන් කියන ඒ නිර්ණායකය. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. ආ කොටස සංස්ථාපිත සමාගම් වලට නෛතික පුද්ගල භාවයේ හිමිවීම නිසා අත්වන වාසි කවරේද? නෛතික පුද්ගල භාවයක් හිමිවීම නිසා අත්වන වාසි නෛතික පුද්ගල භාවය. එකක් තමයි වාසි දෙකක් දක්වන්න කියලා කියන්නේ ව්‍යාපාරය නමින් ගිවිසුම් වලට එළඹීම ඊළඟ ව්‍යාපාරය නමින් බදු ගෙවන්න පුළුවන්. ව්‍යාපාරය නමින් බදු ගෙවීම වත්කම් අත්පත් කර ගැනීම වත්කම් අත්පත් කර ගැනීම එකනේ අනිත් පැත්තෙන් ගිවිසුම් වලට එළවෙන්න පුළුවන් කියන්නේ ව්‍යාපාරය නමින් නඩු උනත් පවරන්න පුළුවන්. මේ වගේ විශේෂ ලක්ෂණ කීපයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. සමුපකාර සමිතිවල වාසි එකක් තමයි සාමූහික වගකීම. පස්සේ සුබ සාධන අරමුණු සඳහා වඩාත් ගැලපේ. ඒ කියන්නේ සමාජික සුබ සාධනයේ උදෙසා තමයි ගොඩක් කටයුතු කරන්නේ.
මෙහෙයවීම ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් මගින් තීරණවලට එළඹීම. මේ වගේ අපිට වාසි රාශියක් ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම තවත් වාසියක් තමයි ස්වේච්ඡාවෙන් ඇතුල්වීම සහ ඉවත්වීම. ඒකත් වාසියක්. ඕනම් වෙලාවක ස්වේච්ඡාවෙන් ඇතුල්වීම ඒ වගේම ඉවත් වෙන්නත් ඉතාම පහසුවෙන් සිදු කරන්න පුළුවන්. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. රාජ්‍ය සංස්ථාවල පැවැත්ම අඛණ්ඩ වේ. එසේ අඛණ්ඩ වීම කෙරෙහි බලපාන සාධකය. රාජ්‍ය සංස්ථාවලත් පැවැත්ම අඛණ්ඩ වේ. අඛණ්ඩ පැවැත්මක් තියලා කියනවා. ඒ පැවැත්ම අපිට ලැබෙන්නේ කොහොමද? විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු විශේෂ හෝ පොදු පාර්ලිමේන්තුවේ සම්මත පනතකින් ඒ කියන්නේ ලියාපදිංචියක් තියෙනවා. පනතකින් පිහිටුවීම නිසා තමයි අඛණ්ඩ පැවැත්මක් මේ සංස්ථාවලට හිමි වෙන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. බොහෝ සුළු පරිමාණ ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර වීම කෙරෙහි බලපාන සාධක දක්වන්න. මොකද්ද? බොහෝ සුළු පරිමාණ ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර වීම කෙරෙහි බලපාන සාධක දක්වන්න. හේතුව තමයි අවම නීතිමය බලපෑම. අවම නීතිමය රාමුවක පිහිටුවිය හැකිවීම. නීතිමය අවශ්‍යතාවයන් ඉතාමත් අඩුයි. අවම නීතිමය රාමුවක පිහිටුවිය හැකිවීම. ලියාපදිංචිය උදාහරණයක් විදිහට අත්‍යවශ්‍ය නැහැ. දෙවෙනි එක තමයි බොහෝ සුළුමාන ව්‍යාපාර ඒක පුද්ගල ව්‍යාපාර. පුංචි ඒවා ගොඩක් ගත්තොත් එහෙම ඒක පුද්ගල ව්‍යාපාර. ඉතින් තවත් හේතුවක් තමයි කුඩා වෙළඳපොළක් වෙළඳපොළ කොටස ඉතාමත් කුඩායි. කුඩා වෙළඳපොළක් සඳහා සේවය කිරීම ඊට පස්සේ කුඩා සේවක සංඛ්‍යාවක් කුඩා සේවක සංඛ්‍යාවකින් මෙහෙයවීම ඊළඟ ප්‍රශ්නය 4 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ වත්කමක් කියන්නේ මොකක්ද? වත්කමක් විදිහට අපි ගණදෙනුවක් හඳුන්ව ගන්න නම් අපි කිව්වා
ලක්ෂණ කීයක් තියෙන්න ඕනද අවම වශයෙන් 3ක් තියෙන්න ඕන. අපේ දුවල පුතාලට මේවා මතක තියෙන්න ඕන. මොනවද? පළවෙනි ලක්ෂණය තමයි අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් ලෙස වත්කමක් බිහිවීම. දෙවෙනි එක තමයි වත්කම අනාගත ප්‍රතිලාභ ඉපීමේ හැකියාවක් තියෙන්න ඕන. ඊට පස්සේ වත්කම පාලනය කිරීමේ හැකියාවක් ව්‍යාපාරයට තියෙන්න ඕන. ඔන්න ඔය ලක්ෂණ තුනෙන් සමන්විතව ඒකේ පිරිවැය අපිට සාධාරණ විදිහට තක්සේරු කරන්න පුළුවන් නම් අපි වත්කමක් විදිහට එම ගණදෙනුව හඳුනා ගන්නවා. වත්කමක් යනු ඒක නිසා අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් වන එක සහ අංක 2 ව්‍යාපාරයට අනාගත ප්‍රතිලාභ ලබා දෙන පාලනය කළ හැකි ගණදෙනු වත්කම් වේ. ඔන්න ඔය කියන කාරණා තුනත් එක්ක අපිට පිළිතුරු ලියන්න පුළුවන් නම් අපිට මේකේ උපරිම ලකුණු රැස් කරගන්න පුළුවන්. ඊළඟ කොටස. පහත සඳහන් ගිණුම් කුමන ගිණුම් වර්ගයකට අයත්ද? මොනවද? ආයෝජන ගිණුම් සහ ණය හිමි ගිණුම්. මොනවද මේ ගිණුම් වර්ග කියලා කියන්නේ? ඕගොල්ලෝ මතක ඇති ගිණුම් කරන මූලිකාංග. ගිණුම් කරන මූලිකාංග 5යි වත්කම්, වගකීම්, ආදායම්, වියදම් සහ හිමිකම්. එවනම් මේ ගිණුම් වර්ග ගත්තොත් එහෙම කුමන වර්ගයට අයත්ද? පළවෙනි එක ආයෝජන කියලා කියන්නේ අපි දන්නවා. අපි ඒක වත්කම් ගණයට අයත්. ණය හිමියෝ කියලා කියන්නේ අපි දන්නවා වගකීම් ගණයට අයත්. වගකීම් ගණයට තමයි අපි ණය හිමියෝ ව්‍යාපාරයක හඳුනගන්නේ. මොකක්ද ඊළඟ ප්‍රශ්නය? අපි කියවලා බලමු. ව්‍යාපාරයක 2018 ජනවාරි මාසයේ සිදු වූ ගණදෙනු පහත දැක්වේ. පළවෙනි ගණදෙනුව ප්‍රාග් ධනය යෙදවීම රුපියල් 2,50,000යි. දෙවෙනි ගණදෙනුව 1,25,000ක භාණ්ඩ තොගයක් චමරිගේ ව්‍යාපාරයෙන් ණයට ගත්තලු. 50,000ක් පිරිවැය වූ භාණ්ඩ 75,000කට විකිණීම. විදුලි වියදම ගෙවීම රුපියල් 12,000යි. අවසාන ගණදෙනුව ආයෝජන ආදායම් ලැබෙනවා රුපියල් 7,000යි. ගණදෙනු කීයක් තියනවද? ගණදෙනු 5ක් අපිට ලැබෙනවා. මොකද්ද අපෙන් බලාපොරොත්තු වෙන්නේ? ඉහත ගණදෙනු වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් යන ගිණුම් කරන සමීකරණයට සිදු කරන බලපෑම දක්වන්නලු. හොඳයි. එවනම් අපිට තියෙන්නේ ඉස්සෙල්ලාම අපි පටන් ගමු ගිණුම් කරන සමීකරණයෙන්. මොකද්ද ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ? අපි දන්නවා වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් කියන සමීකරණය. හොඳයි. මේක තමයි අපි
ගිනුම් කරන සමීකරණය. අපි දැන් බලමු මේ ගිනුම් කරන සමීකරණයට මේ ගණදෙනු ටික අපි කොහොමද පිහිටුවන්නේ කියලා. අපි හිතමු මේක අලුත් ව්‍යාපාරයක ගණදෙනු කියලා ජනවාරි මාසයේ තමයි පටන් ගන්නෙ. පළවෙනි ගණදෙනුව තමයි ප්‍රාග්ධනය යෙදවීම. එhmenan අපි කලිනුත් කතා කරා ගිනුම් කරන සමීකරණයෙන් අපි පෙන්වන්නේ ව්‍යාපාරික වත්කම් සහ වත්කම් වල හිමිකාරත්වය බෙදී යන ආකාරය ව්‍යාපාරයක. කාගේ අතරද? ව්‍යාපාරයේ නියම අයිතිකරුවන් වන හිමිකරුවන් සහ ව්‍යාපාරයට ණය ප්‍රාග්ධන සපයන අනෙකුත් ණය දෙන ආයතන, බැංකු මූල්‍ය ආයතන වගේ ආයතන. ගිනුම් කරන අපි සමීකරණය හඳුනගත්තා. අපි දන්නවා ව්‍යාපාරික ගණදෙනු අපිට මේ ක්‍රමයටත් අපිට සටහන් කරන්න පුළුවන්. මේකෙත් අර ද්විත්ත සටහන් න්‍යායේ ඒ මූල ධර්මම තමයි මේක වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ද්විත්ත සටහන් ක්‍රියාත්මක වෙන්නෙත් මේ ගිනුම් කරන සමීකරණයේ අවශ්‍යතාවයන් ඉෂ්ට වෙන ආකාරයට. එතෙන්නුත් අපි හඳුන ගන්නවා සෑම ගණදෙනුවකම ද්විත්ත බලපෑමක් තියෙනවා කියලා. සෑම ගණදෙනුවකම. එතකොට ඒ ගණදෙනුව අපි සියල්ල සාරාංශගත කරනකොට අපිට ගිනුම් කරන සමීකරණයක් ඔස්සේ පෙන්වන්න පුළුවන්. හොඳයි. අපි බලමු එහෙමනම්. මේකෙන් අපිට අහන විදිහට ඉහත ගණදෙනු වත්කම් හිමිකම් වගකීම් යන ගිනුම් කරන සමීකරණයට සිදු කරන බලපෑම. හැම ගණදෙනුවකින්ම අඩුම ගානේ මේ සංරචක එකක හෝ තියෙන ගිනුම් වෙනස්කමක් සිද්ධ කරන්න මේක බලපානවා. සමහර වෙලාවට ඒ බලපෑම මේ පැත්තේ පමණක් සංරචකවලට බලපාන්න පුළුවන්. තවත් සමහර වෙලාවල එක බලපෑමක් මේ පැත්තට ඇවිල්ලා අනිත් බලපෑම මේ පැත්තට යන්න පුළුවන්. අපිට දැන් ඒක තේරුම් ගන්න පුළුවන් මේ ගණන් ටික අපි මේ ගිනුම් කරන සමීකරණයට දැම්මොත්. පළවෙනි දේ. අපි හිතමු රුපියල් 2,50,000ක ප්‍රාග්ධනයක් යෙදවීම. අපි බලමු ගිනුම් කරන සමීකරණයට කොහොමද බලපාන්නේ කියලා. ප්‍රාග්ධනයක් යොදවනවා කියලා කියන්නේ මොකද්ද? අපිට එනවා වත්කමක්. මොනවද ඒ වත්කම? අපි හඳුනගමු මෙතනින්. මුදල්. ප්‍රාග්ධනයේ එනවා කියන්නේ මුදල් ව්‍යාපාරයට ලැබෙනවා කීයක්ද? 2,50,000ක්. එතකොට මේ මුදල් ලැබෙනකොට තවත් ගිනුම් කරන සමීකරණයේ තවත් තැනක වෙනසක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ? ව්‍යාපාරයට ආයෝජනය කරනවා කියලා කියන්නේ මේක අයත් වෙන්නේ කාටද? ව්‍යාපාරේ අයිතිකරුවන්ට. ප්‍රාග්ධනයෙන් යොදවන්නේ. එහෙමනම් 2,50,000ක් ව්‍යාපාරයට දෙනකොට අයිතිකරුගේ පැත්තෙන් ගත්තොත් එහෙම ව්‍යාපාරයේ හිමිකම 2,50,000ක් ඉහළට යනවා. ධන බලපෑමක් ඇති වෙනවා. ව්‍යාපාරයට මුදල් ලැබෙනවා 2,50,000ක්. අතරතුර හිමිකමත් රුපියල් 2,50,000කින් වැඩි වෙනවා. ගිනුම් කරන සමීකරණයේ තුලනය වී පවතිනවා. 1,25,000ක භාණ්ඩ තොගයක් චමරිගේ ව්‍යාපාරයෙන් ණයට ගැනීම. ණයට ගත්තොත් මොකද්ද වෙන්නේ? ණයට ගත්තොත් ණයක් බිහි වෙනවා කීයක්ද? 1,25,000කින් ණය වැඩි වෙනවා. වගකීමක් වැඩි වෙනවා 1,25,000කින්. ඒතර භාණ්ඩ තොගයක් ගන්නවා කියලා කියන්නේ අනිත් පැත්තෙන් මොකද්ද සිද්ධ වෙන්නේ? ව්‍යාපාරයට වත්කමක් එකතු වෙනවා. මොකද්ද වත්කම? තොග. භාණ්ඩ තොග කීයක්ද එකතු වෙන්නේ? 1,25,000කින්. ණයට ගන්නකොට වත්කමක් 1,25,000කින් ගොඩ නැගෙනවා. ඒත් එක්කම ව්‍යාපාරයට වගකීමකුත්
වැඩි වෙනවා 1,25,000ක්. දෙවන ගණදෙනුවත් අපි දැන් සටහන් කරගත්තා. මොකද තුන්වෙනි ගාන? තුන්වෙනි ගණදෙනුව 50,000ක් පිරිවැය වූ භාණ්ඩ 75,000කට විකුණනවා. ඔන්න කල්පනා කරන්න. භාණ්ඩ කොතනද තියෙන්නේ? මෙන්න භාණ්ඩ තියෙන තැන. අපි තොග ගත්ත ණයට දැන් අපි ඒ ණයට ගත්ත තොග වලින් කොටසක් වියදම් කරනවා. මොකද කරන්නේ? තොගෙන් කොටසක් අපි ඉවත් කරනවා. ඉවත් කරන්නේ නිකන් නෙමෙයි. නේද? 50,000ක් වටිනා භාණ්ඩ තොග අපි ඉවත් කරගන්නවා. ඒක නිසා තොග කියන වත්කම 50,000කින් අඩු වෙනවා. අඩු වෙනවත් එක්කම මොකද්ද වෙන්නේ? 75,000කට විකුණනවා. 75,000කට මේ 50,000 විකුණනවා. දැන් මොකද්ද වෙන්නේ? එක වත්කමක් 50,000කින් අඩු වෙන විට තව වත්කමක් 75,000කින් ව්‍යාපාරේ එකතු වෙනවා. මොනවද එකතු වෙන්නේ? මුදල් කියන වත්කම 75,000කින් ඉහළට යනවා. දැන් මොකද්ද වෙන්නේ? මේ වෙනස සිදු වෙලා තියෙන්නේ වත්කම් ඇතුලේ. මෙන්න මේ වෙනස වත්කම් ඇතුලේමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ වත්කම් ඇතුලේ. එතකොට මේකේ සුද්ධ බලපෑම මොකද්ද? සුද්ධ බලපෑම තමයි වත්කම් සමස්තයක් විදිහට රුපියල් 25,000කින් ඉහළ යනවා. ඇයි ඒ? 75,000ක් එකතු වෙනවා 50,000ක් ඉවත් වෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? 50,000ක් වටිනා භාණ්ඩ 75,000කට විකුණනවා කියලා කියන්නේ අපිට ලාභයක් එනවා රුපියල් 25,000ක. ඒක තමයි ඒ 25,000 දැන් කොතනද තියෙන්නේ? මුදල් බවට පරිවර්තනය වෙලා තින්නේ. ලාභය මුදල් බවට හැරවිලා මුදල් වල විදිහට අපිට 50,000 වෙනකොට 75,000ක් ලැබෙනවා. සුද්ධ බලපෑම තමයි රුපියල් 25,000කින් වත්කම් ඉහළ යනවා මෙම ගනුදෙනුව නිසා. එහෙමනම් ඒක කාටද අයිති? ඒක අයිති වෙන්නේ ව්‍යාපාරයේ හිමිකරුවන්ට. ඇයි ඒ? ව්‍යාපාරයේ ලාභ එහෙම නැත්නම් අලාභ ඒවට කරගහන්නේ කවුද? ව්‍යාපාරයේ අයිතිකරුවන්. එහෙම නැතුව මේ වගකීම් ගණයට අය නෙවෙයි. ඒක නිසා අපි සුද්ධ බලපෑම ගිණුම් කරන සමීකරණයට දකුණු පැත්තෙන් රුපියල් 25,000ක් වැඩි වෙනවා, වම් පැත්තෙනුත් රුපියල් 25,000ක් වැඩි වෙනවා. ගිණුම් කරන සමීකරණය තව දුරටත් තුලනය වෙලා තියෙනවා. හොඳයි. තවත් ගණන් තිබ්බා. විදුලි වියදම රුපියල් 12,000යි. දැන් අපි ඉක්මනට කරමු. මුදල් 12,000කින් අඩු වෙනවා. ඇයි? විදුලි වියදම ගෙවන නිසා. ඒ වගේම ඒක බලපාන්නෙත් හිමිකමට. වියදම් කියන ඒවා අපි කිව්වා. ඒක අපි අඩු කරනවා. හිමිකම අඩුවීමට බලපානවා වියදමක්. ඔය ආකාරයෙන්ම අපි දැන් බලමු. ආයෝජන ආදායම් ලැබෙනවා. ඒ කියන්නේ කීයක්ද? රුපියල් 7,000ක්ද 7,500ක්ද? 7,000ක්. රුපියල් 7,000යි. මුදල් ශේෂය 7,000ක් බවට ඉහළ යනවා. ඒ වගේම හිමිකරුගේ හිමිකම 7,000කින් ඉහළට යනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අපිට පුළුවන් සියලුම ගණදෙනු අපි දැන් සටහන් කරලා අවසන් නිසා අවසානයේ ගිණුම් කරන සමීකරණයට මොකද්ද වෙන්නේ කියලාත් අපිට දැන් සොයා බලන්න පුළුවන්. අපි බලමු මුදල් ශේෂය මොකද්ද වෙලා තියෙන්නේ කියලා. 2,50,000ක් ඉස්සෙල්ලාම එනවා. ඊට පස්සේ 75,000ක් එනවා. 3,25,000යි. 3,25,000යි. අපි බලමු 3,25,000න් කීයක්ද අඩු වෙන්නේ? 3,25,000යි අඩු කරා 12,000යි එකතු කරා 7,000ක්. එකතු කරා 7,000යි. කීයද ගාන? 3,20,000ක් බවට මුදල් ශේෂය පරිවර්තනය වෙනවා. ගත්තොත් එහෙම 3,00,000 කීයක්ද? 20,000යි. තුන්ලක්ෂ 25,000යි නේද මම කිව්වේ?
3,25,000යි මං හිතන්නේ. 3,25,000යි 25,000න් 12ක් ගියා කියන්නේ 3,13,000යි 3,13,000යි 3,20,000ම තමයි. 3,20,000යි. ඊළඟට තොග රුපියල් 1,25,000ක ගත්තා 50,000ක් ගියා කියන්නේ 75,000යි. තොග කියන වත්කම රුපියල් 75,000ක් බවට පත් වෙනවා. අවසානයේදී. වත්කම් පැත්තේ එච්චරයි තියෙන්නේ. ණය ගැතියෝ ඒ වගේ දේවල් අපිට හවුන්නේ නැහැ. හිමිකම් පැත්තෙන් ගත්තොත් එහෙම 2,75,000යි 2,82,000යි 1,80,000යි මං හිතන්නේ මෙතනට. 2,80,000යි 2,70,000යි. ආයෙත් බලන්න 2,50,000යි 2,75,000යි 75,000න් 12ක් අඩු වෙනවා කියලා කියන්නේ 63,000යි. 2,63,000යි 2,70,000යි. අවසාන වශයෙන් 2,70,000යි. 2,70,000ට අපි එකතු කරමු 1,25,000ක්. මොකද්ද වෙන්නේ? අපි බලමු එකතු කරලා මේ දෙක. දකුණු පැත්තේ එකතුව 2,70,000ට අපි 2,70,000ට එකතු කරා 1,25,000ක්. කීයක්ද අපිට ලැබෙන්නේ? 3,95,000යි 3,95,000ක්. මේ පැත්තෙන් එනවා 3,95,000ක්. එහෙමනම් අපි දැක්කා ගිණුම් කරන සමීකරණයට මේ ගණදෙනු විසින් එල්ල කළ බලපෑම. අවසාන වශයෙන් තව දුරටත් ගිණුම් කරන සමීකරණය තුලනය වෙලා පවතිනවා. වත්කම් විදිහට තොග සහ මුදල් තියෙනවා. හිමිකම් විදිහට ප්‍රාග්ධනය එහෙම නැත්නම් වගකීම් තියෙනවා. 3,95,000යි. හොඳයි. අපි ඒ සාකච්ඡා කරේ දෙකේ ආ කොටස. හොඳයි. අපි දැන් මේ 2018 උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරපු අවසාන වාර පරීක්ෂණයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ අපි තුන්වෙනි ප්‍රශ්නයේ 2A කියන කොටස වෙනකල් අපි සාකච්ඡා කළා. අපිට ඉස්සරහට යන්න තියෙන්නේ තුන්වෙනි කොටසේ ඉඳලා. එhmenan අපි මේ පරිච්ඡේදය මේ කොටසෙන් අපි නිමා කරනවා. අපිට තියෙන්නේ ඊළඟට සුළු මුදල් සම්බන්ධ ගානේ ඉඳලා ඉස්සරහට කරගෙන යන්න. එhmenan අපේ දුවලා පුතාලා හැමෝම මගේ ඊළඟ සාකච්ඡාවට පරිච්ඡේදයට සහභාගී වෙයි කියන බලාපොරොත්තුෙන් අපි මේ සාකච්ඡාව මෙසේ අවසන් කරනවා.